දිනෙක්ෂ ඔයාලා ලියන්න යන්න එපා. අහන් ඉන්න. ඔයාලා මම ගන්නලා දෙන්නම්. අද කරන කොටසෙන් ඔයාලා විභාග දෙන්න. හරි. හරි. අපිට නම් අහන්නකො ගිය සතිය කරපු ටිකත් අපි මතක් කරලා පටන් ගමු. ලොකු දෙයක් කරුන්නේ නැහැ නේ. ගිය සතියේ කිව්වේ මේ ගුරුත්වාකර්ෂණය දුරස්ත බඩ. දුරස්ත බඩ කියන්නේ මොකද්ද? ඈත වැඩ කරන. ඒ කියන්නේ ස්පර්ශ වීමක් නැතුව කරන බඩ. ඒ වගේම ශේෂ්ඨ කියලා කියන්නේ පැතිරලා තියෙනවා. ඒක පෘථිවි ගුරුත්වාකර්ෂණය සෑහෙන ප්‍රදේශයක පැතිරලා තියෙනවා. ඇත්තනේ කතාව. හරි. ඊට පස්සේ සංසිද්ධ බල. නැත්තම් සංසීරු මාරු බල වෙනවා. එකක් තමයි සංසීරු මාරු කියලා කියන්නේ මොකද්ද? ඉබේම වෙනස් වෙනවා. අනිත් එක සංස්ථිතිකයි. සංස්ථිතිකයි කියන්නේ ගමන් පතේ මත රඳා පවතින්නේ නෑ. කොහොම හරි වටේකින් පටන් ගන්න තැන අවසන් කරපු තැනයි විතරයි බල පාන්නේ. ඊට පස්සේ රවුමට ගිහින් මුල් තැනටම ආවොත් කරපු කාර්යයක් නෑ. ඇයි? මුල් තැනටම ඇවිල්ලා හින්දා. ඕන් එකයි සංස්ථිතික බල ශේෂ්ඨක විශේෂ ලක්ෂණය. ඊට පස්සේ සංස්ථිතික බල ශේෂ්ඨ වර්ග තුනයි. එකක් ගුරුත්වාකර්ෂණය, අනිත් එක ස්ථිති විද්‍යුතය, අනිත් එක චුම්බක. දැන් කතා කරන්නේ ගුරුත්වාකර්ෂණ. ඊට පස්සේ නිව්ටන් කිව්වා මෙහෙම කතාවක්. මේ එකිනෙකට ස්පර්ශ වෙලා නැතුව පරතරයකින් වැඩ කරනවා නම් ඔන්න පරතරයකින් වැඩ කරන වස්තු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය ආකර්ෂණ බලන්න මෙයාව මේ පැත්තට මෙයාව මේ පැත්තට ඔය බලය ගත්ත හැකි කිව්වා මෙහෙම නියතය සාර ගුරුත්වාකර්ෂණ නියතය මතක තියාගන්න ඕනේ අගය ඊට පස්සේ අගය ඕනේ නිකම්ම මේ ඒකක මාන තිබුණා නේද gm ස්කන්ධ දෙකේ ගුණිතය බෙදන්න ඕනි මේ කේන්ද්‍රයේ ඉඳන් මේ කේන්ද්‍රයට තියෙන දුරේ වර්ගයට ඔබ තමයි ගුරුත්වාකර්ෂණ බලය ගන්න සමීකරණය කිව්වා ඊට පස්සේ F ප්‍රතිලෝමයි R වර්ගය. ඉතින් F කියන්නේ බලය R කියන්නේ දුර වැඩි වෙන්න දෙගුණයකින් වැඩි කෙරුවොත් F 4 ගුණයකින් අඩු. දෙගුණයකින් වැඩි කරපුවාම 4 ගුණයකින් අඩු වෙන ඒවට කියනවා ප්‍රතිලෝම වර්ග නියමය. ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදිනවා කියන ප්‍රස්තාරය වුණා. ඊට පස්සේ අපිට කියවුණා තව දෙයක් ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව. තේරෙන භාෂාවෙන් අහලා පුදු වචනේ ගුරුත්වජ ත්වරණ. ශේෂ්ඨ තීව්‍රතාවය කියලා කියන්නේ මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක වර්ගන කිලෝ එකක ස්කන්ධයක්. ඔය කිලෝ එකක ස්කන්ධෙ තිබ්බහම එයා මත ගුරුත්වාකර්ෂණ බලයට අපි කිව්වා ඔන් කිලෝ එකක් අනුකම්පාවෙන් තියෙන ස්කන්ධය මොකක්ද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව. සංකේතය සිම්පල් G ගුරුත්වාකර්ෂණ බලය බෙදීම ස්කන්ධය තියෙන ස්කන්ධය යට එන්න ඕන එයා මත බලය උඩට එන්න ඕන ඉතින් ස්කන්ධය ගත්තේ බලය ගත්තේ GMM ස්කන්ධ දෙකේ ගුණිතය බෙදන්න ඕන ස්කන්ධ වල කේන්ද්‍ර අතර තුල මෙතන ග්‍රහලෝකයේ R GMM බෙදීම R බලය බෙදන්න ඕනේ ස්කන්ධය. කැපිලා ගිහින් සමීකරණයක් වෙනවා ශේෂ්ඨ තීව්‍රතාවයෙන් මාත්‍ර කියනවා GM බෙදීම R වර්ගය. උන් ගුරුත්වජ ත්වරණය ගන්න සමීකරණය. ඊට පස්සේ මේවා නිකන් මතක් කරලා දෙන්නේ අද පාඩමට ඕනේ හින්දා. ඊට පස්සේ ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයකේ පරිමාවකේ අතර සම්බන්ධතාවයක් තියෙනවා නේද? ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. ඉතින් ග්‍රහලෝකේ ඝනත්වය ρ නම් ග්‍රහලෝකේ ස්කන්ධය කිව්වෙහි ඝනත්වය වරක් පරිමාව. පරිමාවක් කියන්නේ ගෝලයක නම් 4 බෙදීම 3යි 5 r ඝනය. ඊට පස්සේ මෙන්න මේ m වෙනුවට කැමති නම් මේක දාන්න
පුළුවන්. එහෙම කිව්වම ඇති. ඊට පස්සේ ওই ගණන් දෙක තුනක් හදලා ඊට පස්සේ තියෙන්නේ අපි ආව ගුරුත්වාකර්ෂණ විභවය නේද? ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ මොකද්ද? මෙතන කිව්වේ ඒකක ස්කන්ධයක් මත බලය. විභවයද කියන්නේ ඒකක ශක්තිය. මොන ශක්තියද? විභව ශක්තිය. ඒකක විභව ඒකක ස්කන්ධයක් මත විභව ශක්තිය. ඒකක ස්කන්ධයක් මත විභව ශක්තියට විභවය කිව්වා. ඒකක ස්කන්ධයක් මත බලයට කිව්වා කුරුස්තුජ කරනත ශේෂ්ත්‍ර තීව්‍රතාව. ඉතින් මේකේ මානය ඒකකයේ JKG ඍණ 1 මානය L වර්ගයේ T ඍණ 2 මෙහා දෛශිකයක් බලය දෛශිකයක් හැබැයි මෙහා අදීශයක්. ඊට පස්සේ ඕකේ ගන්න සමීකරණය ගොත්තුවා තිරෙනි V සමානයි ඍණ GM බෙදීම R. ගුරුත්වාකර්ෂණ විභවය ගන්න සමීකරණය. ඉතින් ඔයාලට මතක තියෙනවනේ මේවා. අර්ථ දැක්වීම එක්ක මතක තියාගත්තම ලේසි. ඊට පස්සේ තව වැදගත් දෙයක් කිව්වා. දුරයි විභවයයි ප්‍රස්ථාරයක ඍණාගයෙන් ශේෂ්ත්‍ර තීව්‍රතාව වෙනවා කියලා. මේ සඳහන් ශේෂ්ත්‍ර තීව්‍රතාව කියන්නේ විභවය තුලින් බෙදලා ඍණාගයක් දාපුවාම හරි කියලා. ඊට පස්සේ කිව්වා සමවිභව පෘෂ්ඨ. සමවිභව පෘෂ්ඨ කියන්නේ ග්‍රහලෝකයේ විභවය සමාන තැන් හොයලා ඔය යා කරනවා. ඔය යා කරපුවාමන්නේ සමවිභව පෘෂ්ඨය. සමවිභව පෘෂ්ඨයක තියෙන කාර්යයක් කරන්න ඕන නේද? කාර්යයක් කෙරිය හැකිද? බෑ. විභව අන්තරය බිඳුවයි නේද? කාර්යයක් කරන්න ඕනේ වස්තුවක් කොහේ චලනය කරන්න පුළුවන්කම තියෙනවා. හරි. ඔන්න ඔය ටික කියන නවත්තලා තියෙන්නේ වීඩියෝ එක දැම්ම ඊයේ රාත්‍රියේ මම දැන්. හරි. ලියන්න මාතෘකාවක්. ගුරුත්වාකර්ෂණ බල රේඛා ලියලා තියන අය ඕනේ අනිත් අය ලියමු. ගුරුත්වාකර්ෂණ බල රේඛා හරි. ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් කියලා කියන්නේ මෙහෙමයි. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. ඔය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ඇතුලේ වාලා කිලෝ එකක් අතාරිනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ASCII කිලෝ එකක් අතෑරියාම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. ග්‍රහ වස්තුවක් හරි මොකක් හරි තියෙනකෝ. ඔය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ASCII කිලෝ එකක ස්කන්ධයක් අතහැරියාම ඒක වැටෙන පාරට නමක් කියනවා ගුරුත්වාකර්ෂණ බල රේඛාව. මොකද්ද මෙච්චර වෙන්නේ? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තුල කිලෝ එකක ස්කන්ධයක් අතහැරිය විට ඒකේ ගමන් මාර්ගයට අපි නමක් කියනවා ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් කියලා. අපි ඔක ලියන්න දාමුකෝ. ලියන්න ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් යනු ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් යනු ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තුල අතහරින ලද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තුල අතහරින ලද ඒකක ස්කන්ධ. ඒකක ස්කන්ධ කියන්නේ කිලෝ එකක් කියන එක. ඒකක ස්කන්ධයක් සඳහා ඒකක ස්කන්ධයක් සඳහා ත්වරණයෙන් තොර ගමන් මාර්ගය වේ. ත්වරණයෙන් තොර ගමන් මාර්ගය වේ.
මාතෘකාවක් ලියන්න නෑ තවත් දාලා ලියන්න ආගන්න ඉස්සලා ඇයි මේ බල රේඛා පාවිච්චි ගන්න දැන් පෘථිවි ගුරුත්වාකර්ෂණයක් තියෙනවා මේ හරිය තියෙනවා ඒ වුණාට අපිට පේන්නේ නැහැ මෙන්න මෙතන ගුරුත්වාකර්ෂණය තියෙනවා පේන්නන්න බෑනේ ඒතර අයිඩියා එකක් ගන්න බෑ මේක වැඩ කරන්නේ කොහොමද ගුරුත්වාකර්ෂණය ක්‍රියාත් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔළුවට යන්නේ නැහැ මේක පෘථිවි දිහා බලපුවම පේන්නේ නැහැ ඒ හින්දා හිතින් මනකල්පිතව ගහනවා වගේ මෙන්න මෙහෙම නිකන් හිතින් ආකෘතියක් මවනවා මෙන්න මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය ව්‍යාප්ත වෙලා තියෙනවා අන්න ඒ හිතින් ගහන මනස්කල්පිත සැකස්ම නිර්මාණය කරන්න තමයි බල රේඛා ගන්න. මතකද අංශු භෞතික විද්‍යාවේදී කිව්වා ප්‍රධාන බල හතරක් තියෙනවා. ප්‍රබල බල, දුබල බල, ගුරුත්වාකර්ෂණ බල, මේ විද්‍යුත් චුම්බක බල. කොහොම කියවනේ. එතකොට ඒකේ ශ්‍රාවය කියලා වචනයක් ආවම. ශ්‍රාවය කියන ඔය ආකෘතිය. මනෝපාර. නැත්නම් ප්‍රදේශයේ පැතිරලා තියෙන ශේෂ්ත්‍රයට හිතින් දාපු ආකෘතියට කියනවා ශ්‍රාවය කියලා. ශ්‍රාවය නිර්මාණය කරන්නේ බල රේඛාවලදී. තරුවක් දාලා ලියන්න විභාගෙ අහන්නේ නැහැ බයින්න බා. ලියන්න තරුවක් දාලා ගුරුත්වාකර්ෂණ බල රේඛා භාවිතා කරන්නේ ගුරුත්වාකර්ෂණ බල රේඛා භාවිතා කරන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය වරහන් ඇතුලේ තේරෙන භාෂාවෙන් කියන්න හිතින් මවාගත් ආකෘතිය ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය වරහන් ඇතුලේ කියන්න හිතින් මවාගත් ආකෘතිය තේරුම් ගැනීමට වේ. හිතින් මවාගත් ආකෘතිය තේරුම් ගැනීමට වේ. හෙට ඉස්කෝලේ යනවද බලන්න? තිනේ මේ සතියේ නෑ. තනුට්ටත් නෑනේ කියන්නේ? Yeah. ආවර්ති. කොහොම වාදියක් පෙරට. එහෙම නැත්නම් අපි රැයක දාගම් පන්ති. මම පුළුවන් වෙලාවල් ටික ඔයාලට අහන්න. දැන් අහන්න. ඒතර කාලනාස්තිය. හරි. ලියන්න චුටි මාතෘකාවක්. සඳෙල්ලාගේ තර ටයිම් අවුලක් නැහැ නේ සඳෙල්. කොහොමද? සඳුනි. අවුලක් නැහැ කියලා කිව්වනේ කට්ටිය. ඊන අවුලක්. හරි. අහගන්නකෝ. මේ ඔය බල රේඛාවල ලක්ෂණ කියනවා. ලියන්න පොඩි මාතෘකාවක්. චුම්බක බල රේඛාවල ලක්ෂණ. චුම්බක බල රේඛාවල ලක්ෂණ අපරසින් ගලපුණා චුම්බක නෙමෙයි අරුන්ට ගලපුවේ ගුරුත්වාකර්ෂණ බල රේඛාවල ලක්ෂණ ගුරුත්වාකර්ෂණ බල රේඛාවල ලක්ෂණ හරි බලන්න මේ පැත්ත කවදාවත් කොහොම වැටෙන එකක් කැපිලා යන්නේ නැහැ එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ දෙවෙනි කාරණේ කොහෙන් වැටුණත් නැත්නම් පෘථිවියට ඇදලා ගන්නවා කියලා තමයි මේ පැත්තෙනුත් අදිනවා මේ පැත්තෙනුත් අදිනවා හැම වෙලේම ස්කන්ධේ දිශාවට මිසක් ඊටදී මෙහාට තියෙන්නේ නැහැ කොම් පළවෙනි දේ මොකද්ද එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ දෙවෙනි එක මොකද්ද හැම වෙලාවෙම ගුරුත්වාකර්ෂණ ආකර්ෂණ බලයක් මිසක් විකර්ෂණ බලයක් එන්නෙම නැහැ ඊට පස්සේ කොහිනේ හරි තැනක ලංකාවේ නම් කොහෙද ලංකාවේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි ප්‍රදේශය කියලා කියන්නේ කොහෙද රෝමස්තර බොනවිස්ටා ජංගල් බීච් කියලා කියන්නේ බොනවිස්ටා ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි ඒ කියන්නේ
ඒ හරියේ ඝනත්වය වැඩි පොළවේ. ඒ හින්දා මොකද්ද? ගුරුත්වාකර්ෂණ බල රේඛා අනිත් තැන් වලට සාපේක්ෂව ළඟ ළඟ තියෙනවා. දැන් මේ හරියේ කුරුණෑගල යොමු කියවම ඈත ඈත තියෙනවා නම් මෙතනදි මොකද වෙන්නේ? මෙතනදි 4ක් අහුව නම් මෙතනදි 1 2 3 4 5 6ක් අහුව. දැන් මොකද වෙන්නේ? බල රේඛා ඝනකම් වැඩි. බල රේඛා ඝනකම් වැඩි නම් පොළොවට ඇද ගන්න ගතිය ගුරුත්වජ ත්වරණය වැඩි. ආත කතාවක් කියන්නද? කොහේ හරි තැනක ගුරුත්වජ ත්වරණය වැඩි නම් ඒ හරිය මිනිස්සුන්ගේ මොළේ පොඩ්ඩක් අවු. මොළේ වර්ධන වේගය අඩු. ඒතර පොඩ්ඩක් ඒක ගැන හිතන්න ඕන. ඊළඟ කොග්ගල මහා ප්‍රඥාතිය මේ ඉස්කෝලේ බොනස් ටවුන් ඉස්කෝලේ. මේ අනිත් ලස්සනමදී ගුරුත්වාකර්ෂණය අඩු තැනක ඉන්නවා නම් උස යනවා. මිනිස්සු උස යනවා. මුදේට උස යනවා ගුරුත්වාකර්ෂණය අඩු තැන. ගුරුත්වාකර්ෂණය වැඩි තැනක නම් උස යනවා අඩු. හැබැයි මෙයාට ගැටකටු හයිද. ඒ කියන්නේ පොළොවට ඇද ගන්න ගැතියි. ඒ හින්දා පිටසක් වල ජීව කට්ටියක් හිටියොත් කොහොමද තියෙන්නේ? පිටසක් වල ග්‍රහලෝකයක් තියෙනවා නම් ගුරුත්වාකර්ෂණය අඩු උන් 7ද උසයි. හරිද? ඉතින් උන් පෘථිවියට ආපුවාම වෙන මොනවත් කරන්න ඕනේ නැහැ. උන්ගේ ඇටකරු ටික කෙන්නම් බෑ. හරි. උස වැඩි සැහැල්ලු ඉන්න වැඩි ගුරුත්වාකර්ෂණ කර ඔරොත්තු දෙන්න ඇටකරු සැහැල්ලු. මෙහි ආපු ගමන් ඊට වඩා වැඩි උන්ගේ ඇටකරු ටික කෙන්නම්. හරි. ලියමු. ලියන්න පළවෙනි එක. ලියන්න. කිසිම විටකදී ගුරුත්වාකර්ෂණ බල රේඛා එකිනෙකට ඡේදනය නොවේ. කිසිම විටකදී ගුරුත්වාකර්ෂණ බල රේඛා එකිනෙකට ඡේදනය නොවේ. කිසිම විටකදී ගුරුත්වාකර්ෂණ බල රේඛා එකිනෙකට ඡේදනය නොවේ. දෙවෙනි රතු පාටින් ඉවත් කරන්නේ මේක නම්. මේක MCQ වල දැකලා තියෙනවා මේක. සෑම විටකදීම ගුරුත්වාකර්ෂණ බල රේඛා ස්කන්ධය තුලට ගමන් කරයි. ඊළඟ සාමාන්‍ය පාඩයෙන් මොකක්ද? ගුරුත්වාකර්ෂණ බල රේඛා ඝනකම වැඩි නම් ශේෂ්ත්‍ර තීව්‍රතාව නැත්නම් ගුරුත්වජ ත්වරණය තේරෙන භාෂාවෙන් නම් ඒක වැඩි. ලියන්න. ගුරුත්වාකර්ෂණ බල රේඛා ඝනත්වය වැඩි ස්ථානවල ගුරුත්වාකර්ෂණ බල රේඛා ඝනත්වය වැඩි ස්ථානවල ශේෂ්ත්‍ර තීව්‍රතාව පරණත සිම්පල් G ශේෂ්ත්‍ර තීව්‍රතාවය වැඩි අගයක් ගනී. ගුරුත්වාකර්ෂණ
බල රේඛා ඝනත්වයේ වැඩි ස්ථානවල ශේෂ්ත්‍ර තීව්‍රතාව වැඩි අගයක් ගනී. මේක රතු පාටින් මම කියන්නේ විභවය සමාන තැන් තියෙනවා කියලා. ඒකට කියනවා සම විභව පෘෂ්ඨ. සම විභව පෘෂ්ඨ වලට ලම්බකව තමයි බල රේඛා එන්නේ. අංශ 90ක් මේ දින වැටෙන තැන අංශ 90ක් තියෙනවා. ඊළඟට රතු පාටින් ගුරුත්වාකර්ෂණ බල රේඛා සෑම විටම ගුරුත්වාකර්ෂණ බල රේඛා සෑම විටම සම විභව පෘෂ්ඨවලට ලම්බකව ඇතුළු වේ. ගුරුත්වාකර්ෂණ බල රේඛා සෑම විටම සම විභව පෘෂ්ඨවලට ලම්බකව ඇතුළු වේ. ඊළඟ එක ලියන්න චුටි මාතෘකාවක් ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය. ශ්‍රාවය කියන්නේ සංකේතය. 5 ලියන්න ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය වරණතිල ඔබ. මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය කියලා කියන්නේ? ඕන දැන් පෘථුවියේ පෘථුවිය තියෙනවා ඇත්තටම ගුරුත්වාකර්ෂණ තියෙනවා පේන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් මම කියවනේ පේන්නේ නැති හින්දා අපි ගහනවා ගේමක් ස්ටාර් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් හදනවා කියලා හිතේ. ඕක එතකොට බල රේඛා කියන එක දාන්න. කිලෝ එකක් දාපුවාම වැටෙන පාර. කිලෝ එකක් දාපුවාම වැටෙන පාර. කිලෝ එකක් දාපුවාම වැටෙන පාර. හැම වෙලෙම පෘථුවිය පැත්තටමයි දෙන්නේ. මේ පල්ලයට අතරින් මුල වැටෙනවා කියලා එකක් නැහැ. ගොඩක් තියෙනවා ඔක්කොම ඉතින් කේන්ද්‍රයට ඇත්තටම මට අඳින්න බැහැ ඒ ටිකක් යන්න. දැන් හරි. දැන් ඊට පස්සේ ශ්‍රාවය කියලා කියන්නේ ඔයාලා තෝරගන්නවා වර්ගඵලය. ඔය වර්ගඵලයට ලම්බක ඇතුළු වන බල රේඛා ගාන ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි කියලා. ඉතින් මේක ඇන්දර මෙහෙම තේරෙන්නේ නැහැ. මේ මම දිලේසි. තෝරාගත්තු වර්ගඵලයට ලම්බකව ඇතුළු වෙන අංශ 90කින් ඇතුළු වෙන බල රේඛා ගාන 1යි 2යි 3යි කියලා ගණන් කරුවොත් ඕකට කියනවා ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය. ඉලක්ක මේක නම් 3. සමහරවිට 5ක් 6ක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය කියන්නේ මෙච්චරයි. තෝරාගත්තු වර්ගඵලය නැත්නම් ඒකක වර්ගඵලයක් තුලින් ලම්බකව යන බල රේඛා ගානට අපි නමක් කියනවා ගුරුත්වාකර්ෂණ ශ්‍රාවයක් කියලා. ලියන්න ඒක යටතේ තෝරාගත් ඒකක වර්ගඵලයක් තුලින් ලම්බකව ගණන බල රේඛා සංඛ්‍යාව
ලම්බකව ගලන බල රේඛා සංඛ්‍යාව ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය නම් වේ. තෝරාගත් ඒකක වර්ගඵලයක් තුලින් ලම්බකව ගලන බල රේඛා සංඛ්‍යාව ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය නම් වේ. කොහොම වර්ගඵල බල රේඛා මේක අස්සෙන් ගිහින් එහා පැත්තට යනවා මම කොහොමද अंश कानून अंश कानून හරි. ඉතින් ශ්‍රාවකව බල රේඛා සංඛ්‍යාව වෙනකොට බල රේඛා පේන්නේ නැහනේ. එහෙනම් අවුලක්. ඒ හින්දා පස්සේ කාලෙක විස්තර කරනවා මෙහෙම. ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක ශ්‍රාවය. එහෙනම් ශ්‍රාවය බෙදීම වර්ගඵලය. එහෙනම් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ සිම්පල් G ශ්‍රාවය බෙදීම වර්ගඵලය. ඉතින් දැන් අපිට මේ සමීකරණය ඕනේ නැහනේ. අපිට ඕන ශ්‍රාවය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඔයාලට උත්තර කරලා ගත්ත හැකි ශ්‍රාවය කියන්නේ ශේෂ්ත්‍ර තීව්‍රතාවයක් වර්ගඵලය. මෙච්චරයි වටින්නේ. හරි. ඊළඟ තරුවක් ගන්න. නමුත් බල රේඛා සංඛ්‍යාවන් ප්‍රායෝගිකව ගණන් කළ නොහැකි නිසා ප්‍රායෝගිකව ගණනය කළ නොහැකි නිසා ශේෂ්ත්‍ර තීව්‍රතාව මගින් ශ්‍රාවය විස්තර කරයි. ශේෂ්ත්‍ර තීව්‍රතාව මගින් ශ්‍රාවය විස්තර කරයි. ඊළඟට මොකද්ද? ඒකක වර්ගඵලයක් මත ශ්‍රාවය ශේෂ්ත්‍ර තීව්‍රතාව කියලා කියනවා. ඊළඟ අතරව රතු පාටින් ඒකක වර්ගඵලයක් මත ශ්‍රාවය ඒකක වර්ගඵලයක් මත ශ්‍රාවය ශේෂ්ත්‍ර තීව්‍රතාවය නමින් හඳුන්වයි. ඒකක වර්ගඵලයක් මත ශ්‍රාවය ශේෂ්ත්‍ර තීව්‍රතාව නමින් හඳුන්වයි. හරි. බලන්න මේ තව දෙයක්.
මෙයා නෙමෙයි ඕනම ශ්‍රාවයක් නම් අනිවාර්යෙන් අදීශය. එහෙනම් ශ්‍රාවයක් නම් අදීශය. කොහේ හරි කමන්නේ ගුරුත්වාකර්ෂණ චුම්බක ශ්‍රේණි විද්‍යුත් ශ්‍රාවය මොකක් හරි කමන්නේ ශ්‍රාවයක් නම් අදීශය. ඊළඟට ඒකකය ගන්නත් එපා ශ්‍රාවයේ ගුරුත්වජ ත්වරණය. නිකන් මෙතනින් උඩිය දානවා. ත්වරණයක් ms වින 2 වර්ගඵලයක් m වර්ගය. ඉතින් m ඝනය s වින 2. කවුද හරි MCQ එකක් තියෙයි පළවෙනි අවුරුද්දේ. මේ කියන්නේ පළවෙනි ප්‍රශ්නෙම. SI ඒකක. මාන NKG ඍණ 1 m වර්ග. ඒකත් හරියයි. මාන එනවා m3 කියන්නේ L3 t ඍණ 2. මේක ලියලා මේක අරන් මේකත් ගන්න. ඔයාලා තේරෙන්නේ නැත්නම් කියනවා අහන්න මැසේජ් එකක් දාලා හරි කමන්නේ නැහැ. yes කියන එකට දාන්න. සතලි හරිද? සමමි තිමි හරිද? හරි. හරි. කවුරු ලියනවා ඉන්නවද? නෑ නේද? ලියන්නේ ස්ටුඩි මාතෘකාවක් ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය ලබා ගැනීම. ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණ ශ්‍රාවය ලබා ගැනීම.
හරි ආගන්නකෝ ග්‍රහ වස්තුවක ශ්‍රාවය ගන්න නම් අපි ග්‍රහ වස්තුව යන ගත්තා. මොන ග්‍රහ වස්තුව? අරය ආර්ධ මේ හරිය ශ්‍රාවය. ශ්‍රාවය කියලා කිව්වේ මොකක්ද දැන් අපි? ජීවාරයක්. චුට්ටකට කලින් පාඩම් පටන් ගත්තොත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව වෙනවා. ග්‍රහ වස්තුවේ ස්ථාර ගුරුත්වාකර්ෂණ යුක්ත ග්‍රහ වස්තුවේ ස්කන්ධය බෙදීම අරේ වර්ගය. ආදේශද ශ්‍රාවය සමානයි gm බෙදීම r වර්ගය. ගෝලයක් නම් වර්ගඵලය 4යි π r වර්ගය. මොකද r වර්ගයට r වර්ගය කියන්නේ. එහෙනම් 4යි π gm. එහෙනම් ග්‍රහ වස්තුවක මේ හරිය තිබ්බත් ශ්‍රාවය වෙනස් වෙන්නේ මම ඊට කියලා දෙනයි. බොරුවට ආනා ගන්න ඕනේ නැහැ. හරි. අතන කොහොමද ආවුනේ? කතන්දර නැහැ. නේද? ඕලිය දා. සඳරේ හිටියනේ ලොක් වෙලා. දැන් නැද්ද? මම දැක්කම සඳරේ ඉන්නවා. අද ප්‍රභාත යාපනයේ
දිනති ඉවරද? ඔව්. හරි. ඊට පස්සේ ඕම් දිනති. දැන් ග්‍රහ වස්තුවේ අපි මේ පෘෂ්ඨය මතනේ අපි පොඩ්ඩක් ඈතට. මෙන්න මේ හරිය ශ්‍රාවය හොයන්න ඕන. මෙතන ඉඳන් දුර R. ඉතින් ඒ හරිය ශේෂ්ත්‍ර තීව්‍රතාව හොයන්න බෑ. ඒ හරිය ශේෂ්ත්‍ර තීව්‍රතාව හොයන්න නම් ඔයා gm බෙදීම සිම්පල් R වර්ගය. කේන්ද්‍රයෙන් ඉඳන් මෙතෙන්ට දුර. ඊට පස්සේ ඔන්න ඕක හරහා යන ගෝලයේ වයිට මේක කැපෙනකොම ඔන්න ඔය ගෝලයේ වර්ගඵලය. ශ්‍රාවය කියන්නේ ශේෂ්ත්‍ර gm බෙදීම සිම්පල් R වර්ගය 4යි 5 කැපිටල් R නෙමෙයි මේ පෘෂ්ඨයට අදාළ වර්ගඵල. සිම්පල් R වර්ගය. ඒත් මොකද වෙන්නේ? 4යි 5 gm තමයි. ඒ හින්දා ග්‍රහ වස්තුවක ශ්‍රාවය දුරේ බලපෑමක් නැහැ. දැන් රතු පාටින් ග්‍රහ වස්තුවක ශ්‍රාවය කෙරෙහි දුරෙහි බලපෑමක් නැත. දුරෙහි බලපෑමක් නැත. ශ්‍රාවකෙහි දුරෙහි බලපෑමක් නැත. ග්‍රහ වස්තුවේ ස්කන්ධය මත ග්‍රහ වස්තුවේ ස්කන්ධය පමණක් බලපායි. එයිනේ මෙයා නියතයි g නියතයි මෙයා විතර හරි අඳලා දාන්න. තින්නේ ඉවරද? හරි. ලියන්න අලුත් මාතෘකාවක්. පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. හරි. ආගන්නකෝ. පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණය පැතිරලා තියෙන ප්‍රදේශය. හතර. අවුල කරන ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද? පෘථිවිය තමන්ගේ වටේ තියෙන ඒවා තමන් පැත්තට ඇද ගන්න කැමති. ඕකට කියනවා ගුරුත්වාකර්ෂණය.
ඔය ගුරුත්වාකර්ෂණ නැත්නම් තමන් පැත්තට ඇද ගැනීමට ක්‍රියාත්මක කරන බලයට කියනවා ගුරුත්වාකර්ෂණ බලය. ඉතින් ඔය වස්තුවක් මත ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වීම තමයි අපි කියන්නේ බරක් ක්‍රියාත්මක වෙනවා කියලා. හා. ඒතර පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නැත්නම් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ නැති වෙලා යන්නේ කොහෙද? අනන්තයට යනකම්ම තියෙනවා. ඒ හින්දා සෛද්ධාන්තික තියරියට මේක තියරියට සෛද්ධාන්තිකව පෘථිවියේ ගුරුත්වාකර්ෂණ නැති වෙලා යන්නේ අනන්තයේදී. හා ඔය ටික ලියමුකෝ. ලියන්න මෙහෙම. පෘථිවිය තමා වටා ඇති වස්තුන් පෘථිවිය තමා වටා ඇති වස්තුන් තමා දෙසට පෘථිවිය තමා වටා ඇති වස්තුන් තමා දෙසට ඇද ගැනීමට කැමැත්තක් පෙන්වයි. තමා දෙසට ඇද ගැනීමට කැමැත්තක් පෙන්වයි. තමා දෙසට ඇද ගැනීමට කැමැත්තක් පෙන්වයි. මෙය ගුරුත්වාකර්ෂණය නමින් හඳුන්වයි. මෙය ගුරුත්වාකර්ෂණය නමින් හඳුන්වයි. ඊළඟ එක මෙම ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන බලය මෙම ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන බලය ගුරුත්වාකර්ෂණය බලය නම් වේ. මෙම ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන බලය ගුරුත්වාකර්ෂණ බලය නම් වේ. ඊළඟ තරුව මෙම ගුරුත්වාකර්ෂණ බලය පැතිරී පවතින ප්‍රදේශය මෙම ගුරුත්වාකර්ෂණ බලය පැතිරී පවතින ප්‍රදේශය පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නම් වේ. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නම් වේ. ඊළඟ තරුව සෛද්ධාන්තිකව පෘථිවි ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වන්නේ අනන්තයේදී වේ. සෛද්ධාන්තිකව පෘථිවි ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වන්නේ
අනන්තයේදී වේ. හරි. බලන්න ඕන දැන් පෘථිවි ගුරුත්වාකර්ෂණය අනින්දයයි. ඔන්න පෘථිවිය තියෙනවා. මෙන්න කේන්ද්‍රය. හැම බල රේඛාවක්ම එන්නේ මේ කේන්ද්‍රය පැත්ත. මේ බලන්න. දැන් ඊළඟට මම අඳිනවා සමවිභව පෘෂ්ඨ. පෘථිවි සමවිභව පෘෂ්ඨ ගෝලාකාරයි. හරි ඔය ඇති. මේ සමවිභව පෘෂ්ඨ මේ බල රේඛා හැම වෙලේම සමවිභව පෘෂ්ඨ වලට අංශ 90කින් තමයි මේ වෙන්නේ. මේ පෘථිවිය. ඔන්න ලක්ෂ තුනකුත් තියෙනවා A B C D. හරි. එතන ගන්නකො.
තිනේ හරිද? මාල්ලි හරි. දිරිති සමිනි තනු හරිද? හරි. ලියන්න තරුවක් දාලා පෘථුවියේ සමවිභව පෘෂ්ඨ ගෝලාකාර හැඩයක් ගනී. පෘථුවියේ සමවිභව පෘෂ්ඨ ගෝලාකාර හැඩයක් ගනී. ඊළඟ සෑම ගුරුත්වාකර්ෂණ බල රේඛාවක්ම සමවිභව පෘෂ්ඨයට ලම්බකව ඇතුළු වේ. සමවිභව පෘෂ්ඨයට ලම්බකව ඇතුළු වේ. ඊළඟ තරුව A B C D කියලා තුනක් හතරක් තියෙනවනේ. ඔය ලක්ෂ්‍ය වලින් වැඩිම විභවය තියෙන මේක. ඇයි එහෙම කියන්නේ? මේ බලන්න. විභවය ගන්නෙ B සමානයි ඍණ GM බෙදීම R. R කියන්නේ මොකද්ද? කේන්ද්‍රයේ ඉඳන් හරි. මේකේ R වැඩි වෙන්නේ නේ. මේකෙන් නම් මෙතෙන්ට වඩා මෙතෙන් නම් මෙතන වැඩි. මේක මෙතෙන්ට වැඩි. මෙතන R වැඩි වෙන B අඩු. නේද? එහෙනම් මම කියන්නේ D ගේ වැඩි කියලා. ඍණ ගේනේ අඩු වෙන්නේ. මෙතන ඍණ 1 නම් මෙතන ඍණ 2, මෙතන ඍණ 3, දැන් ඍණ 4. වැරදුනා. අගේ අඩු වෙනවා කියන්නේ. ඉලක්කම අඩු වෙනවා. මේ R වැඩි වෙනවා. R වැඩි වෙද්දී B අඩු වෙනවා. හැබැයි ඍණ අගයක්. ඊට වඩා B ගේ R වැඩි. ඒතර අගේ අඩු. ඍණ අගේ අඩු වෙනවා කියන්නේ මොකද්ද? බිංදුව ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4. මොකද බිංදුව පැත්තට යනවා. විභවය වැඩි වෙනවා. ඒ හින්දා වැඩිම විභවයක් තියෙන D. ලියන්න තරුවක් දාලා රතු පාටින් මෙහි වැඩිම විභවය ඇත්තේ D ලක්ෂයට වේ. මෙහි වැඩිම විභවය ඇත්තේ D ලක්ෂයට වේ. D ලක්ෂයට වේ. යන හේතුව දුර වැඩි නිසා රතු පාටින් හේතුව ලියන්න. දුර වැඩි නිසා ඍණ අගය අඩු වීම. දුර වැඩි නිසා ඍණ අගය අඩු වීම. දුර වැඩි නිසා ඍණ අගය අඩු වීම. ඊළඟට මේ අනිත් කාරණා පෘථිවියේ මේ සමවිභව පෘෂ්ඨ අතර පරතරය සමාන නැහැ. මම දැන් සමාන මේක සමාන නැහැ. හේතුව දුරයි
විභවයයි විචලනය ඒකාකාර නැහැ. නැත්නම් දුරත් එක්ක ශ්‍රේෂ්ඨ තීව්‍රතාව එක ගානට විචලනය වෙන්නේ නැහැ. ඒකට වදා සාමාන්‍ය විදිහට පෘථුවියේ සමවිභව පෘෂ්ඨවල පෘථුවියේ සමවිභව පෘෂ්ඨවල පරතරය පෘථුවියේ සමවිභව පෘෂ්ඨවල පරතරය සමාන නොවේ. පෘථුවියේ සමවිභව පෘෂ්ඨවල පරතරය සමාන නොවේ. යන්නේ හේතුව රතු පාටින් එක හේතුවක් තමයි ශ්‍රේෂ්ඨ තීව්‍රතාව නියත නැහැ. කියන්නේ එක ශ්‍රේෂ්ඨ තීව්‍රතාව නියත නැහැ. දෙවෙනි එක කියන්නේ දුර හා විභවය අතර විචලනය දුර හා විභවය අතර විචලනය ඒකාකාර නොවීම දුර හා විභවය අතර විචලනය ඒකාකාර නොවීම හරි ඒ ටික තමයි යන්නේ. ඊට පස්සේ අපි අලුත් කොටසකට යමු. දැන් ඕම් පෘථිවිය තියෙනවා. ඔය එක එක තැන් දැන් පෘථිවිය කියන්නේ මේ මෙතනදී ගුරුත්වාකර්ෂණය ඕන වෙනවා අප්පා. තව මේ හරියදී ගුරුත්වාකර්ෂණය ඕන වෙනවා. මෙතනදී ඕන වෙනවා. මේ හරියදී ඕන. විවිධ තැන්වල ගුරුත්වාකර්ෂණය බලය නැත්නම් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ගණනය කරන විදිය කියලා දෙන්නයි යන්නේ. දැන් චුටි මාතෘකාවක් පෘථිවියේ විවිධ ස්ථානවල ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව සෙවීම මාතෘකාව පෘථිවියේ විවිධ ස්ථානවල ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව සෙවීම හරි අංක 1 දැන් පෘථිවි කේන්ද්‍රයේදී අංක 1 මාතෘකාව යටතේ පරිමාණ මාතෘකාව පෘථිවි කේන්ද්‍රයේදී හරි බලන්නකො කොම් පෘථිවිය තියෙනවා මෙන්න කේන්ද්‍රය ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ගන්න කොහොමද පෘථිවි ස්කන්ධය m අරය r g m බෙදීම දැන් මොකද අවුලදී ආරයක් තියනද කේන්ද්‍රෙද නෑනේ r බිඳුව r ඔක ඔරිජිනල් සමීකරණය g m බෙදීම බිඳුව දැන් සිම්පල් r නේ මෙතන r දැම්මොත් ඔයාලා පැටලෙයි ඔරිජිනල් සමීකරණය මේක
හැබැයි මෙතෙන්ට මම බිංදුව දානවා. එහෙනම් simple g බිංදුව. ඊටසේ simple g බිංදුවක් නම් f සමානයි g m බෙදීම r වර්ග. මේ හරි ස්කන්ධයක් තිබ්බ කියලා හිතන්න. f සමානයි g m බෙදීම බිංදුව. f බිංදුව. ශේෂ්ත්‍ර තීව්‍රතාව කිව්වේ විභවය බෙදීම අරය පින. ඉතින් බිංදුව ගුණ කිරීම බිංදුව කියන්නේ විභවය. විභවයක් තියෙනවද? නෑ විභවයක් බිංදුවයි. මෙයා බිංදුවයි අරයක් නෑ යත් බිංදුවයි. විභවයක් බිංදුව. ඒ හින්දා කේන්ද්‍රයේ මොනවත් නෑ. හරි. නේද දාන්න ඕම. හරිද? සඳුනි හරි. මම හරිද? තනු දෙන්දි. හා. ඊට පස්සේ මේ හරියට මෙන්න මේ හරියේදී බලන්නකො ඔය හරියේදී පෘථිවිය මුළු ස්කන්ධය අහු වෙන්නේ නෑනේ. පෘථිවිය මුළු ස්කන්ධය නෙමෙයි ඔය හරියට අහු වෙන ස්කන්ධය තමයි m dash කියන්නේ. පෘථිවිය මුළු ස්කන්ධය m. හැබැයි මේ කොටස අදාළ වෙන්නේ m නෙමෙයි m dash. එහෙනම් ශේෂ්ඨ තීව්‍රතාව කියන්නේ g m බෙදීම මෙතන ඉඳන් මෙතෙන්ට දුර. සිම්පල් r. g m dash බෙදීම r වර්ගය. පටල ගන්න එපා. මොකද්ද g කියන එක වෙනස් වෙන්නේ නැහැ. m dash කියන්නේ මෙන්න මෙතන ඉඳන් ඇතුළු කොටසේ ස්කන්ධ. මුළු ස්කන්ධය තමයි කැපිටල් M. ඊට පස්සේ කේන්ද්‍රේ ඉඳන් අදාළ තැනට දුර ඒකේ වර්ගය. ඊට පස්සේ දැන් පොඩි අවුලක් තියෙනවා m dash හොයන්න ඕන. මේ බලන්න පෘථිවිය ඝනකම එකමයි නම් ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාණ. ඝනත්ව සමාන කිරීම. මුළු පෘථිවියම ස්කන්ධයේ කැපිටල් M. මුළු පෘථිවියම පරිමාණ 4 බෙදීම 3යි π. මෙතින් නම් මෙතෙන්ට r ඝනය m dash
බෙදීම 4 බෙදීම 3යි 5 simple r ඝනය 4යි 5යි 4යි 5යි ඔක්කොම කැපිලා ගිහින් m dash එනවා m බෙදීම r3 වරක් r3 පිළිලි ගත්වේට තේරෙනවද තනු සඳුනි පිළිලි දිනෙක්ෂි තේරුණා පිළිලි හරි අවුලක් නැහැ ඉතින් ආදේශයක් දාන්න g m dash වීමට mr3 r ඝනය තව තිබෙන සිම්පල් r වර්ග සුළු කරපුවාම එනවා g m r ඝනය සිම්පල් r y සමානයි mx ඊට පස්සේ විභවය කියන්නේ ඍණ gr සුළු කරපුවාම ඍණ gm බෙදීම r ඝනය r වාරයක් කියන්නේ සිම්පල් g වෙනකොට මේක දැම්මා r ගෙන් මේක. එතකොට එනවා v සමානයි ඍණ gm බෙදීම r ඝනය වරක් r වර්ග. හරි දෙවෙනි එක කියන්න. කේන්ද්‍රය හා පෘෂ්ඨ දෙවෙනි මාතෘකාව කේන්ද්‍රය හා පෘෂ්ඨය අතර කේන්ද්‍රය හා පෘෂ්ඨය අතර ඇති කේන්ද්‍රය හා පෘෂ්ඨය අතර ඇති ලක්ෂයක් සැලකූ විටදී කේන්ද්‍රය හා පෘෂ්ඨය අතර ඇති ලක්ෂයක් සැලකූ විටදී හරි අදලා ගන්න
ඉවරද? තෙල්ලේ. හරිද? තෙල්ලේ. හරියයි. හා. ඉතින් මේක මට කියලා දෙන්න ඕනේ මේ y සමාන mx කියන්නේ මොකක්ද? රේඛීය ප්‍රස්ථාරය නේද? කේන්ද්‍රයෙන් ඉඳන් මෙතෙන්ට යනකම්. මොකද්ද? කේන්ද්‍රයෙන් ඉඳන් පෘෂ්ඨය වෙනකල්ම ශේෂ්ඨ තීව්‍රතාව රේඛීය විචලන. ලියන්න තරුවක් දාලා හතු පාටින් කේන්ද්‍රයේ සිට පෘෂ්ඨය දක්වා දුර සමග ශේෂ්ඨ තීව්‍රතාවය කේන්ද්‍රයේ සිට පෘෂ්ඨය දක්වා දුර සමග ශේෂ්ඨ තීව්‍රතාව රේඛීයව විචලනය වේ. රේඛීයව විචලනය වේ. හරි ඊළඟ මාතෘකාව ලියන්න පෘථිවි පෘෂ්ඨය මතු පිටදී ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ගන්න එක ඉච්චර අමාරු නෑ. අපි කලින් පාවිච්චි කරපු සමීකරණයම තමයි. ඊළඟට විභව වෙනවා ඍණ gr
ඍණ gm බෙදීම r වර්ගය වරක් r ඊට සුළු කරපුවාම ඍණ gm බෙදීම r හරි කියලා හරි මම හිතන්නේ ඉවර ඇති අන්තිමේ පෘථිවි පෘෂ්ඨයෙන් ඈත තැන පෘථිවි ආරේ r දැන් ඈත තැනක තියෙන්නේ c d d ගේ ශේෂ්ත්‍ර තීව්‍රතාව සිම්පල් g සමාන m බෙදීම කැපිටල් r නෙමෙයි සිම්පල් r විභව වෙනවා ඍණ gm කැපිටල් r නෙමෙයි සිම්පල් r මේ බලන්න කලිනුත් ආවේ මෙහෙම දැනුත් එන්නේ එහෙම ප්‍රතිලෝම වර්ග නියමය අරකේ මෙතන ඉඳන් මෙතෙන්ට අනුලෝමයි මෙතන ඉඳන් මෙතෙන්ට ප්‍රතිලෝමයි මොකටද වර්ගයට ලියලා දාන්න මාතෘකාව පෘථිවි පෘෂ්ඨයෙන් පිටත ඇති විටදී පෘථිවි පෘෂ්ඨයෙන් පිටත ඇති විටදී හරි ලියලා දාන්න හරි නේද ලියන්න කරුවක් දාලා රතු පාටි පෘථිවි පෘෂ්ඨයේ සිට ඉවතට යන විටදී පෘථිවි පෘෂ්ඨයේ සිට ඉවතට යන විටදී පෘථිවි පෘෂ්ඨයේ සිට ඉවතට යන විටදී මොකද මේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ප්‍රතිලෝම වර්ග නියමය පිළිපද ලියන්න පෘථිවි පෘෂ්ඨයේ සිට පිටතට යන විටදී ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදී ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදී හරි කිව්වට තේරෙන්නේ නැහැ බලන්න මේ පැත්ත
ඔය කිව්වේ මෙහෙම දෙයක්. ඕම් පොළව තියෙනවා. මෙන්න කේන්ද්‍රය. මෙන්න දුර. කේන්ද්‍රයේ බිඳුව. මේ සිම්පල් G මාක් කරන්න. කේන්ද්‍රයේ බිඳුව. කේන්ද්‍රය නම් මෙතෙන්ට යනකම් අනුලෝමයි. ඊට පස්සේ ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදිනවා. දෙගුණයක් කරපුවාම භාගයකට අඩුයි. විභව ප්‍රස්ථාරයෙන් මේ යටින් වදින්න බෑනේ. ඔක අරගන්නකො මම ඊට පස්සේ කියන්නම්. ඔය ප්‍රස්ථාරය මතක තියාගන්න තරමට හොඳයි. ඔය තාත්ත ගත්තේ. විශේෂාලිකතු තින්නේ හරිද? මානේ. හරි. සමහර හරිද? හරි ඊට පස්සේ විභවය අඳින්න කිව්වත් විභවය ඍණාගයක් නේ. ඍණාගයක් වුණාම මෙහෙම නෑ. ප්‍රස්ථාරය අනිත් පැත්ත ගන්න. පුතේ විභවය ප්‍රස්ථාරය නෙමෙයි. අනන්තයට යන කල යනවා ඉතින්. අනන්තයේදී බිඳුවක්. ඔන්න ඔය තමයි ප්‍රස්ථාරය. හරි. අද මෙතන මේ පේන්න ලියා ගන්න අරක ශ්‍රේෂ්ඨ තීරතාව මෙතන විභවය. සිංහලෙන් අහන්න දෙලා දාන්න. මේක විභවය කලින් හදපු එක ශ්‍රේෂ්ඨ තීරතාව. නැත්නම් ඔය පඩලගෙන ඉඳලා තාම අහුලා. සම්මනි ඉවරද? හරි. අනිත් ආකාරය නේද? තනු. එයාට චුටි මාතෘකාවක් විභව අන්තරය. විභව අන්තරය. බලන්න මේ පැත්තේ ඊට පස්සේ ඕන් තියෙනවා ග්‍රහ ලෝකයක්. මෙයාගේ R ස්කන්ධේ. දැන් ඔයාලට ඕනෙනවා මෙන්න මේ හරියට තැනක විභවය V1. මේ හරියට තැනක V2. A සිට B. මේ දුරම මම මාක් කරුවා R1 මෙතන ඉඳන් මෙතෙන්ට R2. කේන්ද්‍රයෙන් ඉඳන් දුරවල. දැන් විභවාන්තරය කියන්නේ ලක්ෂ දෙකක විභව වෙනස. එතකොට ඔයාලා වස්තුවක් මෙහි ඉඳන් මෙහාට ගෙනියනවා. හරිද? අඩු කරන්නේ හැම වෙලේම අවසන් විභවයෙන් ආරම්භක විභවය. ඕම් විභවාන්තරය ගත්තා.
එහෙනම් අවසන් විභවය මොකද්ද? V2. V2 කියන්නේ ඍණ GM බෙදීම කේන්ද්‍රය ඉඳන් දුර R2. ඍණ GM කේන්ද්‍රය ඉඳන් දුර R2. on delta. හරි. ඊට පස්සේ කමන්න මේ ටික ලියලිමුකෝ නැත්නම් ඊට මදිද? ලියන්න ලක්ෂ දෙකක් අතර ඩොට් දෙකක් කියන්නේ 2 lakhs නෙමෙයි ලක්ෂ දෙකක් අතර විභව අන්තරය යනු එම ලක්ෂ දෙක අතර විභව වෙනස වේ. එම ලක්ෂ දෙක අතර විභව වෙනස වේ. විභව වෙනස වේ. එතකොට ඊළඟ කාරණේ මොකද්ද? ඒක ගණනය කරද්දී හැම වෙලේම ගන්නෙ අවසන් එකෙන් ආරම්භක අඩු කර. දැන් රතු පාටින් සෑම විටම විභව අන්තරය ගණනය කරන්නේ අවසන් විභවයෙන් ආරම්භක විභවය අඩු කිරීමෙනි. හරි. අපි ලබන සතියේ ගුරුත්වාකර්ෂණය ගණන් හදනවා. ඒ හින්දා ලඝු පොත අරන් තියාගන්න කැලේ එකට. තෙල් ඉවරද? සමහර. හරි. අනින්නකෝ. හරිද? සමහර. ඉවර නෑ චුට්ටයි. හරි. හරි සම්නි. හරි සර්.
හරි ඊට පස්සේ ඕකේ අනිත් පැත්ත B ඉඳන් Aට ඊතල ඉස්සලා තිබ්බ පැත්ත නෙමෙයි දැන් අනිත් පැත්ත. එතකොට ඔයාලා අඩු කරන අවසාන එකෙන් ආරම්භ කරන අවසාන එක කවුද දැන් B. මොකද දාන්න. ඒතර තේරෙනවා මොකද්ද මේ කිව්වේ කතාව. නැත්තම් තේරෙන්නේ නැහැ කිව්වේ මොකක්ද. ඇඳරම ලියලා දාන්න. අපි ලබන සතියේ චන්ද්‍රිකා ගැන කරන ගමන් ගණන් හදන්න ඕනේ. ඉතින් ලබන සතියේ ලඝු පොතක් ගේන්න නැත්නම් ස්කෑල් එකවත් ළඟ තියාගන්න. ලඝු පොත නම් හොඳටම හොඳයි. කටුකොළ ටිකකුයි. දිනෙක්ෂි ලබන සතියේ එන්න අනිවාර්යයෙන්. මොකද මේ සතියේ ආපුගේ මම අනිත් සෙට් එකකට තියෙනවා. මොකද මේ ආපහු අහන් හිටියත් ඇති ඒ කොටස් වලින් තමයි ගන්නෙ. මොකක්ද දෙන්නේ මේ භූස්ථාර චන්ද්‍රිකායනේ මේක. පින්නාගේ විභාගේ තියෙනවා අගෝස්තු වල. ලබන අවුරුද්දේ දිනෙක්ෂිලාගේ පෙබරවාරි වල තියද්දි වල අගෝස්තු වල තියෙනවා. හරි. මාතෘකාවක් ලියන නවත්තමු. ලබන සතියේ ඉතුරු ටික කරන්න ඕන. පිළිවෙලට යන්න ඕන හින්දා. ලියන මාතෘකාව මේක ලියාගත්ත නේද? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ලියන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරි. ඔය ටික ටිකක් කතා කරන්න තියෙනවා. කීප දෙක තුනක්. කවන්නේ අපි ලබන සතිය කතා කරමු. මොකද ගණන් ටික හැදෙන්නේ ඔය ටිකෙන්. ඒක දැන් අද කියලා ලබන සතියේදී අමතකයි. මේ අද ඔක කරලා ගණන් හදන්න වෙලාවකුත් නැහැ. ඊට ඒ හින්දා මේ ලබන සතියේ ඒකත් එක්කම කියලා දිර ටස්ක් කර ගණන් හදලා තියෙනවා. ඒ හින්දා උතනින් නැවතුයි. අඟහරු වර්ග උදේ වර්ග බැරි හින්දා අවස්කරව මම දානම් 5:03 ටයිම් අහලා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. පාඩම් කරන්න ගන්න. හරි අදට ඉවරයි කියලා